අයිබෝවන් පුතේ. අපි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා මේ දිනවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ඔබත් එක්ක සිදු කරනවා. ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ අදත් මා ඔබත් එක්ක සූදානම් වෙන්නේ ඉලක්කගත ප්‍රශ්න කිහිපයක් ඔබත් සමග කතා කරන්න. අපි අද තෝරගන්න ප්‍රශ්න පත්‍රයේ තුල බලමු අපි අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. අපෙන් පළවෙනිට අහනවා ප්‍රශ්නයක් රුපියල් 85000ක් වටිනා පරිගණකයක් මූලිකව රුපියල් 25000ක් ගෙවා ඉතිරිය සමාන වාරික වශයෙන් වසර දෙකමාරකින් ගෙවිය හැකියි කියලා කියනවා. මෙහිදී පොලි අය කරනවලු හීනවන ශේෂ ක්‍රමයේ මත 24ක පොලියක් යටතේ. ඉතින් අපි මේ ගාන ඔබත් එක්ක හොඳින් කතා කරලා තියෙනවා මීට පෙර අවස්ථාවල වාරික වශයෙන් භාණ්ඩයක් මිලදී ගැනීමදී පොලිය ගණනය කිරීම අපි සිදු කරන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ යටතේ ගණනය කරන ගැටලුවක් තමයි ඔබට පළවෙනි ගැටලුව විදිහට අපි ඉදිරිපත් කර තියෙන්නේ. අපි බලමු අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා වාරිකයක් සඳහා ණය මුදලේ කොටස කොච්චරක්ද කියලා. පුතේ අපිට ගාන දිහා බලපුවම පැහැදිලි වෙනවා. මේ පරිගණකේ වටිනාකම රුපියල් 85000ක් වෙනවා. ඒතර අපිට කියන්නේ ගානේ රුපියල් 25000ක් මූලිකව ගෙවන්න කියලා. මේදී අපිට පැහැදිලි රුපියල් 85000න් 25000ක් අපි මූලිකව ගෙවුවාම පුතේ අපි මේ භාණ්ඩය සඳහා රුපියල් 60000ක ණය වීමක් වෙනවා. පුතේ මේ 60000ක ණය වීම අපිට ගෙවන්න කියන්නේ වසර දෙකමාරකින්. අපි දන්නා අවුරුදු දෙකමාරක් කියන්නේ මාස වලින් ගණනය කරොත් මාස 30කින්. අනේ අනුව අපි දන්නවා මේ 60000ක ණය මුදල අපි ගෙවන්න ඕනි මාස 30කින්. එහෙනම් වාරිකයක් කියන්නේ මාසයක් කියලා. එහෙනම් වාරිකයක ණය මුදලේ කොටස හොයන්න අපි අර ණය වෙච්ච 60000 වාරික 30න් බෙදන්න ඕනේ. ඔබ මේක හොඳින් ගන්න. ඔබ රුපියල් 60000 30න් බෙදා ගන්න. එතකොට වාරිකයක ණය මුදල රුපියල් 2000ක් විදිහට ඔබට ලැබෙනවා. පසු අපෙන් අහනවා ගැටලුව තුල මාස ඒකකයක පොලිය ගණනය කරන්න කියලා. ඔබ ඉගෙනගෙන තියෙනවා මේ කුලී කිරීම ගාන යටතේ පොලිය ගණනය කිරීම කරන්නේ හීනවන ශේෂ ක්‍රමයේ මත. මේ හීනවන ශේෂ ක්‍රමයේ මත පොලිය ගණනය කරද්දී මාස ඒකකයක පොලිය තමයි අපි මුලින් සොයාගන්නේ. අපි උගත් පාඩම් වල මේ පොලිය ගණනය කිරීමට ඔබට මතක තබා ගන්න පහසුව සඳහා අපි සුළු පොලිය පාඩම ඉගෙන ගන්න PTR බෙදීම 100 කියන සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. කෙනෙකුට මේ සූත්‍රය භාවිතා නොකර ගැටලුවට ආදේශ කිරීමක් කරන්නත් පුළුවන්. උදේ මෙතෙන්දී අපි P කියලා සලකන්නේ මාසයක ණය මුදල. ඔබ කලින් ගණනය කරා මාසයක ණය මුදල. මාසයක ණය මුදල ආවේ 60000 30න් බෙදපු උත්තරේ. උදේ T කියලා අපි සලකන්නේ කාලය. අපි කාලය මෙතෙන්දි සටහන් කරන්න ඕනි මාසයක් ලෙස එක වාරිකයක්. උදේ අපි දන්නවා වර්ෂ වලින් කතා කරොත් වර්ෂයකට මාස 12යි. එහෙනම් මාසයක් කියන එක වර්ෂ වලින් අපි ඉදිරිපත් කරොත් 12න් එකක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. අනේ අනුව T ට අපි යොදලා තියෙනවා 12න් එක කියන සංකේතය. උදේ R කියන්නේ පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය වාර්ෂිකව අපි යොදලා තියෙන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය ඇවිල්ලා තියෙනවා 24ක් කියලා දුන්න නිසා 24. ඔබ සුළු කිරීමක් කරන්න ඕනේ. මේ සුළු කිරීම ඔබ කරගත්තාම අපිට පේනවා ඇති මාස ඒකකයට පොලිය ලෙස එන්නේ රුපියල් 40ක්. එන අපෙන් දෙවෙනිට අහන ප්‍රශ්නේ මාස ඒකකයක පොලිය ගණනය කරන්න කියලා කිව්වේ. අපිට පැහැදිලි මාස ඒකකයේ පොලිය වෙන්නේ රුපියල් 40ක් කියලා. උදේ අපි බලමු තුන්වෙනි අණු අංකයෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. අපෙන් අහනවා
මාස ඒකක ගන්න සොයන්න කියලා. මා පෙර මතක් කරා වගේ පොලිය ගණනය කිරීමේදී අපි මාස ඒකක වලට පොලිය ගණනය කරන නිසා මාස ඒකක ගන්න අනිවාර්යෙන් අපිට විභාගයේදී අහන්න පුළුවන්. උදේ මෙතෙන්දී ඔබට මතක ඇති මාස ඒකක ගන්න හොයන සූත්‍රයක් අපි යොදාගත්තා. n බෙදීම 2 වතාවක් n ධන 1 කියන සූත්‍රය. ඔබට මතක ඇති මෙතෙන්දී අපි n කියලා සටහන් කරේ වාරික කීයක්ද කියන එක. එහෙනම් අපි ආදේශයක් කරමු පුතේ. වාරික 30ක් විදිහට අපි සටහන් කරපු නිසා එන්ට අපි 30 ආදේශ කරන්න ඕනි. ඔබට පේනවා ඇති. එන්ට 30 ආදේශ වෙලා තියෙනවා. ඒ අනුව 30 ගුණ කිරීම 30 ධන 1 බෙදීම 2ක්. ඔබ නැවත වතාවක් සුළු කරගන්න. මේ සුළු කිරීම ඔබ හොදින් කරපුවාම ඔබට එනවා මාස ඒකක 465ක් කියන. දැන් ඔබට පැහැදිලි මාස ඒකකයක පොලිය ගණනය කරා. මාස ඒකක ගාන ඔබ ගණනය කරා. එහෙනම් ඔබ ඊළඟට අහන ප්‍රශ්නේ කොහොම හොදින් ගන්න ප්‍රශ්නයක්. බලන්න ඔබෙන් අහනවා ඊළඟට මේ ණය මුදල සඳහා අපි ගෙවන්න ඕනි මුළු පොලිය සොයන්න කියන. ඉතින් මෙතෙන්දී ඔබට මතක ඇති මේ මුළු පොලිය අපි ගණනය කරේ අර අපි කලින් ගණනය කරපු මාස ඒකකයක පොලිය ඒකක ගාණෙන් ගුණ කරලා. එහෙනම් අපි ගෙවිය යුතු මුළු පොලිය හොයනවා. මාස ඒකකයක පොලිය අපි මාස ඒකක ගාණෙන් ගුණ කරලා. එහෙනම් අපි ගණනය කරගත් ඉලක්කම් ආදේශ කරමු. මාස ඒකකයට පොලිය ආවේ රුපියල් 40යි. මාස ඒකක ආව අපිට 465. ඔබ ගුණ කරගත්තාම ඔබ ණය වෙච්ච රුපියල් 60000 සඳහා පොලිය විදියට 18600ක් ඔබ ගෙවිය යුතුයි. මෙතනින් පසු අපෙන් අහන ප්‍රශ්නය ඔබ හොඳින් දන්න ප්‍රශ්නයක්. අපෙන් අවසානයේ මේ ගාන අහන්නේ මේ භාණ්ඩය වාරිකව ගෙවීමේදී අපි වාරිකයක් සඳහා කොපමණ මුදලක් ගෙවනවද කියලා. ඉතින් අපි හොඳින් දන්නවා මේ වාරිකයක් සඳහා ගෙවන මුදලට අපි ණය වෙච්ච මුදලයි අපි ඉහත ආකාරයෙන් ගණනය කරගත්ත පොලියයි දෙකම එකතු වෙලා වාරිකේ හැදෙන්න ඕන. එහෙනම් අපි වාරිකයක වටිනාකම සොයද්දී වාරිකව ගෙවන මුළු මුදල විදිහට අපිට ওই විදිහට ගණනය කරන්න පුළුවන්. ණය වෙච්ච 60000ට අපි ගණනය කරගත්ත පොලිය වෙච්ච 18600 එකතු වෙන්න ඕන. එහෙනම් ඔබට වාරිකව ගෙවන්න ඕනි මුළු මුදල එනවා රුපියල් 78600. එහෙනම් දරුවනේ අපිට දැන් ගානේ අවසාන භාගයේ තියෙන්නේ. අපි දන්නවා 78600 තමයි අපි වාරික 30කින් ගෙවලා නිම කරන්න වෙන්නේ. අනේ නිසා අපි වාරිකයක වටිනාකම සොයන්න අර අපි ගණනය කරගත්ත 78600 වාරික 30න් බෙදිය යුතුයි. එහෙනම් පුතේ මෙන්න ඔබට අවසානයේ ලැබෙන උත්තරේ එක වාරිකයක වටිනාකම වෙන්නේ රුපියල් 2620. අපිට ගානේ මුල මතක් කරගන්න. වාරිකයක ණය මුදලේ කොටස ආවේ රුපියල් 2000යි. දැන් ඔබට වාරිකයක වටිනාකම වෙනවා 2620ක්. එහෙනම් දරුවනේ ඔබට පැහැදිලි අර අමතරව එකතු වෙලා තියෙන 620 එක වාරිකයක් වෙනුවෙන් ගෙවී යන පොලි. එහෙනම් දරුවෝ මේ ගාන අපි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉලක්කගතව ලැබුණොත් මෙහෙම වාරිකයක වටිනාකම ගණනය කරන්න ඔබට ලැබුණොත් ඔන්න පුතේ ඔබ කටපාඩමින් වගේ විභාගයට පිළිතුරු ලියන්න පුළුවන්. පුතේ අපි මේ පළවෙනි ගැටලුවේ ගොඩක් වෙලාවට අපි මේ කුලී කිනීම කියන මාතෘකාවට ගානක් ආවොත් ඒක අපිට එක කුලී කිනීම කියන කොටසින් ඉවර වෙන්න පුළුවන්. හැබැයි මම මේ ප්‍රශ්නේ තවත් කොටසක් බද්ධ කරලා තියෙනවා. ව්‍යාපාර හා කොටස් ආශ්‍රිත කොටසක් දාලා තියෙනවා. අපි ඒ ගැනත් බලමු. බලන්න B කියන කොටස වලට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා පුතේ. රුපියල් 100,000ක් ඇති අයෙකු කොටසකට රුපියල් 4 බැගින් වාර්ෂික ලාභාංශයක් ගෙවන සමාගමක කොටස් මිලදී ගැනීමෙන්
වසර දෙකක් සඳහා රුපියල් 40000ක ලාභාංශ ආදායමක් ලබයි කියලා තියෙනවා. මේ ව්‍යාපාර හා කොටස් කියන ගාන ඔබ හොඳින් අධ්‍යයනය කරපු ගාන. මේදි බලන්න අපි ගානේ සාරාංශය විතර බලමු. අපිට ගානේ තියෙනවා රුපියල් 100,000ක් තමයි මෙයා යොදවලා තියෙන්නේ. එක කොටසකට ලාභාංශ විදියට රුපියල් 4ක් ගෙවනවා කියලා තියෙනවා. වසර දෙකක් ගියාට පස්සේ ඔහුට රුපියල් 40000ක ලාභාංශ ආදායමක් ලැබිලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නයක් විදිහට ඔහු මිලදී ගත්ත කොටස් ගාන හොයන්න කියලා කියනවා. අපි බලමු මේ ගැටලුව විදිහට ඔහු මිලදී ගත්ත කොටස් ගාන සොයාගන්නේ කොහොමද කියලා. බලන්න අපි ප්‍රශ්නය තුල ඉදිරිපත් වෙනවා. ඔහු ගාව තිබිලා තියෙන රුපියල් 100,000ක මුදල. එක කොටසක් සඳහා වාර්ෂික ලාභාංශ විදිහට අපිට දුන්නේ රුපියල් 4ක්. අවුරුදු දෙක සඳහා ලැබිච්ච වාර්ෂික ලාභාංශය සටහන් වුණේ 40,000. අවුරුදු දෙකදී ලාභාංශ ආදායම රුපියල් 40,000ක් විතර ලැබුණා. අපි මෙන්න මේ කරුණු ටික යොදාගෙන මම මුලින්ම ගණනය කරගන්නවා වසර දෙකකට රුපියල් 40,000ක ලාභාංශ ආදායමක් ලැබුණා නම් පුතේ එක වසරක ලාභාංශ ආදායම අපිට හොඳින් ගණනය කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති වසර දෙකක ලාභාංශ ආදායම 40,000යි. එහෙනම් 40,000ක ණය මුදල අපි වසර දෙක නිසා දෙකෙන් බෙදීමෙන් වසරක ලාභාංශ ආදායම වෙනවා රුපියල් 20,000ක් ලෙස. හොඳයි පුතේ. අපි දැන් ගණනය කරගත්තා වසරක ලාභාංශ ආදායම විදිහට ආවා අපිට රුපියල් 20,000. අපි වසරක ලාභාංශ ආදායම රුපියල් 20,000ක් ලැබෙන්නේ ඔබ දන්නවා කොටසකට රුපියල් 4ක ලාභාංශයක් ගෙවීමෙන්. එන පුතේ අපිට පැහැදිලිව කොටස් ගණනය කරන්න පුළුවන්. රුපියල් 20,000ක ලාභාංශ ආදායමක් ලැබුණේ එක කොටසකට රුපියල් 4ක ලාභාංශයකින් නිසා අපි ලැබිච්ච වසරක ලාභාංශ ආදායම කොටසක ලාභාංශ ආදායමෙන් බෙදා ගැනීමෙන් ඔබට මිලදී ගත්ත කොටස් ගාන ගණනය කරන්න පුළුවන්. ඔබට පැහැදිලිව පේනවා ඇති. ඒ අනුව මේ ගානේ කොටසක මිලදී ගත්ත කොටස් ගාන අපිට එනවා කොටස් 5000ක් ලෙස. අපි ඊට පස්සේ අහනවා කොටසක ගැනුම් මිල සොයන්න කියලා. දැන් ඔබට මුලින් මතක ඇති මෙම පුද්ගලයා කොටස් මිලදී ගන්න රුපියල් 100,000ක මුදලක් යෙදෙව්වා. මේ 100,000ක මුදල යෙදීමෙන් පුතේ ඔබ ගණනය කරගත්ත මිලදී ගන්න පුළුවන් වුණේ කොටස් 5000ක්. එහෙනම් කොටසක ගැනුම් මිල අපිට සොයා ගන්න පුළුවන්. අපි යොදවපු එහෙම නැත්නම් ආයෝජනය කරපු 100,000ක මුදල අපි මිලදී ගත්ත කොටස් 5000න් බෙදීමෙන් කොටසක ගැනුම් මිල ගණනය කර ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ඒ අනුව කොටසක ගැනුම් මිල වෙලා තියෙන්නේ රුපියල් 20යි. එහෙනම් දරුවනේ අපි මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉලක්කගත කෙරුණ පළවෙනි ප්‍රශ්නේ මේ ආකාරයෙන් අවසන් වෙනවා. අපි බලමු අපේ ඉලක්කගත කරන දෙවෙනි ප්‍රශ්නය. ඔබට ඉදිරිපත් වෙන්නේ ප්‍රස්ථාරාශ්‍රිත ගැටලුවක්. ඔබට ප්‍රස්ථාරයක සමීකරණයක් ලැබිලා තියෙනවා. මේ සමීකරණයට අදාළව x සහ y අඩංගු අගේ වගුවක් ලැබිලා තියෙනවා. ඔබ හොඳින් දන්නවා දැන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තුල ඔබට ලැබෙන අගේ වගුව සම්පූර්ණ කිරීමට ලැබුණ සමීකරණයට අගේ ආදේශ කිරීමෙන් ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ දැන් ඔබට අවස්ථාවක් දීලා තියෙනවා මේ ප්‍රස්ථාරයේ සමමිතිය ගැන සිතලා අගේ වගුවේ හිස්තන සම්පූර්ණ කරන්න පුළුවන්. පුතේ මම නම් ඔන්න ආදේශ කිරීමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. x සමානයි 2 වනකොට අපෙන් අහනවා y ගේ අගේ කොපමණද කියලා. පුතේ බලන්න x වෙනුවට මම 2 ආදේශ කරලා තියෙනවා අපිට ලැබුණු සමීකරණයට. ඔබ සුළු කිරීමක් කරවුවොත්
මෙහිදී y වල අගය ඔබට ලැබෙනවා. ඔබට බලන්න සුළු කිරීම වෙන විදිය y සඳහා ලැබෙනවා ඍණ 3 කියන අගය. ඔබ අගය වගුව දිහා හොඳින් නිරීක්ෂණය කරොත් මේ අගය වගුව තුල ඔබට පොඩි වැරද්දක් මම විසින් යොදලා තියෙනවා. බොහෝ විට අපිට විභාගයේදී ලැබෙන අගය වගුව තිබෙන්නේ අගයන් 7කින් යුත් අගය වගුවක්. හැබැයි ඔබට මේ දීලා තියෙන අගය වගුව තුල අගයන් 8ක් යොදලා තියෙනවා. ඒ නිසා සමමිතිය ගැන හිතනකොට අර ඍණ 1ට අදාළ අගය ඔබ අමතක කිරීමක් කරොත් ඉතුරු අගයන් වල බලන්න y වල අගයන් සමමිතිය ඔබට සලකන්න පුළුවන්. ප්‍රමාණ සමමිතිය සලකුවත් ඔබට ඍණ 3 කියන අගය යෙදෙනවා. 5 සම්මිතික වෙනවා. ඒ අනුව හිස්තැනට ඍණ 3 යෙදුනොත් තමයි පුතේ ඍණ 3 කියලා සම්මිතිය සැලකෙන්නේ. විභාගයට උත්තර ලිවීමේදී පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අපිට හිස්තැනට අදාළ අගය නම් අපි කෙලින්ම රෝම ඉලක්කම් 1 දාලා ඍණ 3 කියලා නිකම්ම ලියන එකට වඩාත් හොඳයි. අගය වගුව සටහන් කරගෙන සම්මිතිය සලකලා අගය වගුව තුලම අපි ඍණ 3 ආදේශයක් කරාම අපිට ඒ අදාළ අගය ලැබෙන්න පුළුවන්. දැන් ඔබ දරුවෝ දන්න කතාවක් තමයි දැන් අගය වගුව සම්පූර්ණ කරලා අවසන්. එහෙනම් අපෙන් ඊළඟට අහන්නේ සුදුසු ඛණ්ඩාංක තලයක් තුල ප්‍රස්ථාරය ඇද දක්වන්න කියලා. උද සාමාන්‍ය පෙළ විභාගයේ තුල මේ ප්‍රස්ථාරය ඇද දක්වහම ඔබට ලකුණු 3ක් හිමි වෙනවා. මේ ලකුණු තුල හිමි වෙන්නේ ඛණ්ඩාංක තලයේ සුදුසු පරිදි තෝරා ගැනීම. මෙන්න මෙහිදී මම මේ ඔබට පෙන්වන ඛණ්ඩාංක තලය නම් සුදුසු ඛණ්ඩාංක තලය කියලා මම යෝජනා කරන්නේ. නමුත් මතක තියාගන්න ඛණ්ඩාංක තලයේ සුදුසු ඛණ්ඩාංක තලයක් කියන්නේ ඔබට ලැබෙන ප්‍රස්ථාර කොලයේ සම්පූර්ණයෙන් පිරෙන පරිදි ඇදෙන ඛණ්ඩාංක තලයක්. ඉන් අනතුරු ඔබට ඉතුරු ලකුණු දෙක ලැබෙන්නේ ඔය ලක්ෂ 7න් අඩුම ලක්ෂ 6ක්වත් ලකුණු කරපුවාම එක ලකුණක් හම්බ වෙනවා. සුමට වක්‍රයක් නිර්මාණය කිරීමට තව ලකුණක් හම්බ වෙනවා. බලන්න අපි මීට අදාළ ප්‍රස්ථාරේ ඛණ්ඩාංක තලයක් මම තෝරගෙන තියෙනවා. ලක්ෂ ටිකක් ලකුණු කරලා තියෙනවා. මම මේ ටික ඔබට ලකුණු කරලම දීලා තියෙන්නේ. මේ වෙනකොට ගොඩාක් දරුවෝ ඛණ්ඩාංක තරයේ සහ ලක්ෂ ලකුණු කිරීම බොහෝ විට ගන්න. ඉන් අනතුරුව බලන්න ඔන්න වක්‍රය සම්පූර්ණ වෙනවා. එහෙනම් ඔබ ප්‍රස්ථාර කොලයේ මත ප්‍රස්ථාරය ඇද දැක්වුවාම මේ වෙන විට ඔබට විභාගයේදී ලකුණු 4ක් සම්පූර්ණයෙන් ලැබිලා තියෙනවා. ස්තන පිරෙව්වටත් ප්‍රස්ථාරය ඇද දැක්වුවාට. මේ ප්‍රස්ථාරය ඇද දැක්වුවාට පස්සේ බොහෝ විට දරුවන්ට එන ප්‍රශ්නයක් තමයි පුතේ අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේදී වෙන අඩුපාඩුකම් අපි බලමු. මේ ඉලක්කගතය තුල අපෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. පුතේ අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය ශීර්ෂයේ ඛණ්ඩාංක අහනවා අපි. පුතේ ශීර්ෂය කියන්නේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂය. ඔබට පේනවා ප්‍රස්ථාරයේ හැරුම් තැනක් තියෙනවා. මේ හැරුම් ලක්ෂයේ x ඛණ්ඩාංකයේ සහ y ඛණ්ඩාංකයේ ලියා දැක්වීම තමයි ඛණ්ඩාංක ලිවීම කියලා අපි හඳුනගෙන තියෙන්නේ. පුතේ ඔබ හොඳින් මතක තියාගන්න මෙන්න මම ඛණ්ඩාංකය ලියලා තියෙනවා 3 ඍණ 4 විදිහට එන්නේ. ඔබට විභාගයේදී 3 4 කියලා නිකම්ම ලියලා තිබ්බොත් ඒ කියන්නේ වරහණක් දමන්න නැතුව ලියලා තිබ්බොත් ඊට අදාළ ලකුණු හිමි වෙන්නේ නැහැ. එහෙනම් ඔබ මතක තියාගන්න ඛණ්ඩාංකයක් ලියද්දී සුළු වරහණක් සහිතව x ඛණ්ඩාංකයේ සහ y ඛණ්ඩාංකයේ සටහන් කළ යුතුයි. එවිට තමයි ඔබට ලකුණු දෙකක් හිමි වෙනවා නම් ඒ ලකුණු දෙක හිමි වෙන්නේ. බලමු අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ. ශ්‍රිතය ඍණව වැඩිවන එක්සි පරාසය. පුතේ අපි ප්‍රස්ථාරය දිහා හොඳින් කල්පනා කරලා බැලුවොත් අපි අහලා තියෙනවා ප්‍රස්ථාරය ඍණ වෙන්නේ කොයි ප්‍රදේශයේද කියලා. මේ ප්‍රස්ථාරයේ ඍණ වෙන්න පටන් ගන්න ප්‍රස්ථාර දිහා හොඳින් බලන්න. x ලාගය ධන 1 වීමෙන් ඍණ වෙන්න පටන් ගන්නවා. x ලාගයේ ධන 5 දක්වා යනකොට ප්‍රස්ථාරයේ ඍණ වීම අවසන් වෙනවා. හැබැයි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඍණවන පරාසය නෙවෙයි. බලන්න x ලාගයේ ධන 1 ඉඳන්
එක්සලාගේ ධන 3 දක්වා ප්‍රස්ථාරයේ හැසිරීම හොඳින් ඕගොල්ලෝ කල්පනා කරොත් අපි එතින්දි කියන්නේ ප්‍රස්ථාරය ඍණව අඩු වෙනවා කියලා. එක්සලාගේ ධනයේ කේ සිට ධන 3 දක්වා ප්‍රස්ථාරයේ ඍණව අඩු වෙනවා. පුතේ එක්සලාගේ ධන 3 සිට එක්සලාගේ ධන 5 වෙනකම් ප්‍රස්ථාරය ඍණව වැඩි වෙනවා. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ඍණව වැඩි වන එක්සි පරාසය. එතකොට x ගේ පරාසය ලියනකොට අපි ඍණව වැඩි වෙන්න පටන් ගන්නෙ එක්සලාගේ 3 වෙනකොට එක්සලාගේ 5 වෙනකොට තමයි ඍණව වැඩි වෙලා ධන වෙන්න පටන් ගන්නෙ. එහෙනම් ඍණව වැඩි වන පරාසය වෙන්නේ එක්සලාගේ 3 සිට 5 දක්වා. ඔබ මේක අසමානතා ලකුණකින් සටහන් කිරීම විභාග ප්‍රශ්න පත්‍රය තුල බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම සරල දෙයක් තියෙන්නේ පුතේ. x අකුර අපි තෝරගන්න අගයන් දෙක මැදින් ලියන්න. විශාල ඉලක්කම පැත්තට අසමානතා ලකුණේ විශාල බව සටහන් කරන්න. අනේ අනුව අපිට ශ්‍රේතේ ඍණව වැඩි වන x පරාසය ලියන්න පුළුවන්. පුතේ අපෙන් තව ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රස්ථාරය y සමානයි x ධනයේ පූර්ණ වර්ගයේ ඍණ k ආකාරයට ලියන්න. ඔබ හොඳින් ඉගෙනගෙන තියෙනවා පුතේ මේ ප්‍රස්ථාර පාඩම තුල සාමාන්‍ය පෙළ විභාගයේදී වක්‍ර ප්‍රස්ථාරයක් ලැබෙනකොට ඔබට ප්‍රධානව ප්‍රස්ථාරය ලැබෙන ආකාර තුනක් ගැන ඔබට ඔබේ ගුරුවරයා කතා කරලා ඇති. අන්නේ ආකාර තුන තුල ඔය තුන්වෙනි ප්‍රශ්نين අහන ආකාරය තුල ඔබ දන්නවා විශේෂතා තියෙනවා. මේ විශේෂතා තුල පුතේ අපි දකින දෙයක් තමයි මේ පූර්ණ වර්ගයේ සටහන් වෙන වරහන ඇතුළතින් කියවෙන්නේ සම්මිතික අක්ෂය. පුතේ x ධන a මගින් කියවෙන සම්මිතික අක්ෂය අපේ ප්‍රස්ථාරය අනුව සම්මිතික අක්ෂය වෙන්නේ x සමානයි 3. එහෙනම් වරහන ඇතුළ ධන a වෙනුවට ඍණ 3ක් එන්න ඕන. මොකද ඒකට හේතුව x ධන a සමාන වෙන්න ඕනි 3ට. නැත්නම් සම්මිතික අක්ෂය x ධන a කියන එකෙන් කියවෙන සම්මිතික අක්ෂය නිසා x ධන a සමාන වෙන්න ඕනි බිඳුවට සම්මිතික අක්ෂය බිඳුවෙන් කියවෙන්නේ. අන්න එතෙන්දී අපි සම්මිතික අක්ෂයේ ධන 3 කියන එක වරහණක් ඇතුළට යද්දී ඍණ විදිහට තමයි යෙදෙන්නේ. ඔබ මේක සරලව මතක තියාගන්න මේ ආකාරයෙන් සම්මිතික අක්ෂයේ ධන 3 යෙදුන නිසා අපි පූර්ණ වර්ගය ඇතුළට එන්නේ x ඍණ 3 විදිහට. බැරි වෙලාවත් ඔබ අදින ප්‍රස්ථාරයේ තුල සම්මිතික අක්ෂයේ ඍණ 5 වුණා කියමු. නැත්නම් ඍණ 1 වුණා කියමු. ඍණ 1 නම් වරහන් ඇතුළට යද්දී යන්නේ ධන 1 විදියට. නිකිල මාරු වීමක් කරන්න ඕන. පුතේ k කියන අවස්ථාව තුලින් අපිට මතක් වෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ මේ ප්‍රස්ථාරයට හිමි අවමාගය කියවෙනවා කියලා. ඔබ ඇදපු ප්‍රස්ථාරයේ අවමාගය ඍණ 4. ඒ නිසා අපි k සඳහා යොදන්නේ 4. මොකද ඍණ ලකුණක් දැනටම තියෙන නිසා. අන්න ඒ විදිහට පුතේ අපි කතා කරපුවාම ඔබෙන් අහන ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ y සමානයි x ඍණ 3 පූර්ණ වර්ගය ඍණ 4. මම නැවතත් ඔබට මතක් කරනවා වරහන තුලින් කියවුනේ සමමිතික අක්ෂය k මගින් කියවුනේ පුතේ අවමාගය. ඔබට මේක ප්‍රස්ථාරයේ දෙස බලලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගණනයක් කරලා පරිවර්තනයක් කරන්න පුළුවන්. මම මෙතෙන්දී ඒක ඔබත් එක්ක කතා කරේ නැහැ. ප්‍රස්ථාරයේ තුල ප්‍රස්ථාරයේ දෙස බලලා පිළිතුරු ලිවීම ගැන පමණයි කතා කරේ. ඔබෙන් අහනවා තවත් එක ප්‍රශ්නයක්. අර ප්‍රස්ථාරයේ කලින් ආකාරයට අර පූර්ණ වර්ගයක් විදියට ප්‍රකාශ කරාට පස්සේ අපෙන් විභාගයට අහන තවත් ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පුතේ උත්තරණය. ඔබේ ගුරුවරුත් සමග අපි හිතනවා උත්තරණය ගැන හොඳින් කතා කරලා ඇති. පුතේ එතෙන්දී අපි කතා කරලා තියෙනවා මේ ප්‍රස්ථාරය උත්තරණය කරද්දී නැත්නම් ප්‍රස්ථාරය ඛණ්ඩාංග තලය තුල තල්ලු කිරීමක් කරද්දී y අක්ෂයේ දිගේ තල්ලු කරන්න පුළුවන් x අක්ෂයේ දිගේ තල්ලු කරන්න පුළුවන්. ඔබේ ගුරුවරුත් එක්ක ඔබ කතා කරලා ඇති පුතේ y අක්ෂයේ දිගේ උත්තරණයක් වෙද්දී ප්‍රස්ථාරයේ සමීකරණයේ වෙනස් වීම සිදුවන්නේ අවමය හෝ උපරිමය.
x අක්ෂයේ දිගේ උත්තරණයක් සිදු වෙද්දී පුතේ ප්‍රස්ථාරයේ සමීකරණය වෙනස් වීම වෙන්නේ සමමිතික අක්ෂේ. දැන් ඔබට පැහැදිලි මේ අක්ෂ දෙකේම උත්තරණයක් සිදු වුණොත් අවමය සහ උපරිමයත් සම්මිතික අක්ෂයත් සියල්ල වෙනස් වෙනවා. දැන් මෙහිදී අපිට ප්‍රශ්නෙන් අහන්නේ පුතේ මේ ප්‍රස්ථාරය x අක්ෂයේ ඍණ දිශාවට ඒකක දෙකක් උත්තරණය වෙනවා කියලා. මම ඔබට මතක් කරා x අක්ෂයේ දිගේ උත්තරණයක් සිදු වෙනවා නම් පුතේ ප්‍රස්ථාරය වෙනස් වෙන්නේ සමමිතික අක්ෂයේ කියලා. අපි කලින් ප්‍රස්ථාර සමීකරණය මතක ඇති. ඒ ප්‍රස්ථාර සම්මිතික අක්ෂය උන්නේ ධන 3. එහෙනම් ප්‍රස්ථාර සම්මිතික අක්ෂය විචලනයක් නැත්නම් වෙනස් වීමක් සිදු වෙනවා. වෙනස් වෙන්නේ x අක්ෂයේ ඍණ දිශාවට නිසා පුතේ ධන 3 තිබ්බ සම්මිතික අක්ෂය ඒකක දෙකක් ඍණ පැත්තට විචලනය වුණාම සම්මිතික අක්ෂයේ ගමන් කරන්න ඕනේ ධන 1 කරා. අන්න ඒ අනුව ප්‍රස්ථාර සමීකරණය පුතේ ඔබට මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. බලන්න ධන 1 දක්වා විචලනයක් වුණ නිසා අපි වරහන තුලින් සම්මිතික අක්ෂය ප්‍රකාශය වුණේ. ඒ නිසා ධන 1 සටහන් වුණා ඍණ 1ක් විදියට. එනම් ප්‍රස්ථාර සමීකරණය නා පුතේ y සමානයි x ඍණ 1 පූර්ණ වර්ගය ඍණ 4 කියලා. ඔබට පැහැදිලි අවමය වෙනස් වීමක් සිදු වෙලා නැහැ. එහෙනම් දරුවනේ අපි ඉලක්කගත ප්‍රශ්න පත්‍රයේ තුල අද දිනේ තවත් ප්‍රශ්නයක් කතා කරලා අවසන් වුණා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නයේ දෙස. පුතේ තුන්වෙනි ප්‍රශ්නයේදී ඔබට මා තෝරගෙන තියෙන්නේ සමගාමී සමීකරණයක් විසඳීම. බොහෝ විට අපි සාමාන්‍ය පෙළ විභාගයේ දකින දෙයක් තමයි පුතේ සමගාමී සමීකරණ කියන පාඩමින් ගැටලු ඉදිරිපත් වෙනකොට සමගාමී සමීකරණයක් ගොඩනගලා ඒ සමීකරණේ විසඳීමක් ඔබට කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි මෙහිදී අද දවසේ ගානට ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ සමගාමී සමීකරණයක් ගොඩනැගීම කියන අවස්ථාව නැතුව භාග සහිත සමගාමී සමීකරණයක් ඔබට ලැබිලා තියෙනවා. බලන්න සමගාමී සමීකරණයක අපි දන්නවා සමීකරණ දෙකක් ලැබෙනවා. ඒ සමීකරණ දෙක තුල නොදන්නා පද දෙකක් තියෙනවා. ඉතින් ඔබ ඉගෙනගෙන තියෙනවා මෙහිදී අපි කරන්නේ මේ නොදන්නා පද දෙක සඳහා අගයන් තෝරා ගැනීම. පුතේ ඔබ භාග සහිත අවස්ථාවක සමීකරණ ගැටලු විසඳද්දී විවිධ ක්‍රම අධ්‍යයනය කරලා ඇති මේක සුළු කිරීමේදී අපි ප්‍රධානම මෙතෙන්දී කරන දෙයක් තමයි පුතේ මේ භාග කියන අවස්ථාව අපි අයින් කරගන්න උත්සාහ කරනවා. බලන්න මම ඔබට ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. අර පළමු සමීකරණයේදී අපිට ලැබිච්ච ප්‍රකාශයේ 3 සහ 4 කියන පද දෙක ඔබ හොඳින් බලන්න. මේ 3 සහ 4 කියන පද දෙකේ පොදු හරයේ විදිහට සිසුවෙක් තෝරාගත්තොත් 3 සහ 4 වෙනුවෙන් ඔබට තෝරගන්න වෙන්නේ 12. මම යෝජනා කරලා තියෙන ක්‍රමයේ බලන්න. පොදු හරයට තෝරගන්නේ 12න් අපි මේ සමීකරණේ හැම පදයක්ම 12න් ගුණ කරලා තියෙනවා. එසේ 12න් ගුණ කරපුවාම ඔබට ලැබෙන වාසි බලන්න. ඔබට පේනවා ඇති මේ ස්ක්‍රීන් එක තුල සුළු කිරීමක් සිද්ධ වෙනවා. මේ ආකාරයට සුළු කිරීමක් වෙනකොට ඔබට භාග කියන අවස්ථාව නැතුව සාමාන්‍ය අපි සමගාමී සමීකරණ සුළු කරන සමීකරණයක් ලබා ගන්න පුළුවන්. මොන පුතේ අපි ඒ ලැබුණු සමීකරණයේ අංක 1 කියන සමීකරණයේ විදිහට මම තෝරගෙන තියෙනවා. පුතේ ඒ ආකාරයෙන් අපි දෙවෙනි සමීකරණයත් වෙනස් කිරීමක් කරගමු. බලන්න එතෙන්දි මම යෝජනා කරලා තියෙන පෙර ක්‍රමයේමයි 6 සහ 2 පොදු හරයට ඔබ දන්නවා 6 ලැබෙන්නේ. මේ ප්‍රකාශයේ හැම පදයක්ම අපි 6න් ගුණ කරලා තියෙනවා ඔබට පේනවා ඇති. නැවත අපි සුළු කිරීමක් කරගත්තොත් පුතේ මෙන්න සුළු කිරීමක් වෙනවා ඔබට පැහැදිලි මේ සුළු කිරීම. නැවත සුළු කිරීමක් වෙනකොට මෙහිදී අපිට පිළිතුරු විදියට හම්බ වෙනවා x ධන 3y සමානයි 27 කියලා සමීකරණය. දැන් නම් පුතේ
ඔබට සමගාමී සමීකරණ හම්බෙලා තියෙන සමීකරණ දෙක ඔබට හුරු පුරුදු සමීකරණ දෙකක්. මෙන්න අපි සමීකරණ දෙක නැවත ලියා ගමු. දැන් පුතේ අපි දන්නවා සමගාමී සමීකරණ සුළු කරන පිළිවෙල. ඔබ ප්‍රධානම අහලා තියෙන ක්‍රමයක් තමයි මේ සමගාමී සමීකරණය තුල නොදන්නා පද දෙකක් තියෙනවා. මේ නොදන්නා පද දෙකින් එක නොදන්නා පදයක සංගුණකේ සමාන කරන්න ඕන. මම හිතනවා ඔබගේ ගුරුවරුත් එක්ක සංගුණකය කියන දේ හොඳින් හඳුනගෙන තියෙනවා. ප්‍රධානම පළවෙනි සමීකරණ දෙස බලන්න. පළවෙනි සමීකරණයේ x ගේ සංගුණකය වෙන්නේ 8. y ගේ සංගුණකය වෙන්නේ 9. අන්න ඒ ආකාරයට සංගුණක ගැන හිතපුවාම මම මේ සමීකරණයේ සංගුණකේ සමාන කරගන්න උත්සාහ කරන්නේ y ගේ. අන්න ඒ නිසා තමයි පුතේ මම y ගේ සංගුණකේ සමාන කරන්න හිතාගෙන ඔබට පේන විදිහට දෙවන සමීකරණය 3න් ගුණ කරලා තියෙනවා. මොකද ඒකට හේතුව 3යි y කියන පදය 3න් ගුණ වෙනකොට 9යි y වෙනවා. අන්න එතකොට පළවෙනි සමීකරණෙත් 9යි y, දෙවෙනි සමීකරණෙත් 9යි y වෙනවා. එතකොට මේ සමීකරණ දෙකේ y ගේ සංගුණක සමාන වෙලා තියෙනවා. මම සංගුණක සමාන කරගත්ත සමීකරණ දෙක එක ළඟින් ලියාගත්තොත් පළවෙනි සමීකරණය තෝරගන්න වෙන්නේ 8x ධන 9y සමානයි 96 කියන එක. තුන්වෙනි සමීකරණය තෝරගන්න වෙන්නේ 3x ධන 9y සමානයි 81 කියන සමීකරණය. දැන් ඔන්න ඔබ සමගාමී සමීකරණ සුළු කිරීමේ පොදු ක්‍රමයේ යටතේ පළවෙනි පියවර හරි. එක නොදන්න පදයක සංගුණක සමාන කරගෙන ඉවරයි. අපි දෙවනුව කරන්න ඕන දේ ඔබ හොඳින් දන්නවා. සංගුණකේ සමාන කරගත්ත මෙම නොදන්නා පදය ඉවත් වෙන්න සුළු කරන්න ඕන. ඔබ අහලා තියෙනවා සමගාමී සමීකරණයක නොදන්නා පද ඉවත් කරන්නේ සංගුණකේ සමාන වෙච්ච නොදන්නා පද දෙකේ නිකිල දිහා බලපුවම නිකිල සමාන නම් අපි කරන්නේ සමීකරණ එකකින් එකක් අඩු කරන එක. බැරි වෙලාවත් නිකිල අසමානව තිබ්බොත් අපි කරන්නේ සමීකරණ දෙක එකතු කරන එක. බලන්න අපි සංගුණක සමාන කරගත්ත දෙක. ඒ සමීකරණ දෙකේ තියෙන්නේ නිකිලවල නිකිල සමාන වෙලා. එහෙනම් පුතේ අපි කරන දේ තමයි නිකිල සමාන වෙලා තියෙන නිසා අපි අංක 1 කියන සමීකරණයෙන් අංක 3 කියන සමීකරණය අඩු කරන්න බලමු. මෙන්න අපි අංක 1 සමීකරණයෙන් අංක 3 අඩු කරනවා. පුතේ මෙහිදී අඩු කරද්දී අපි මේ වරහන භාවිතා කිරීම ඔබගේ වැරදි අඩු කර ගැනීමට උදව් වෙනවා. ඒ නිසා මම මේ යොදලා තියෙන විදිහට වරහනක් භාවිතා කරගන්න උත්සාහ කරා. බලන්න අපි වරහන ඉවත් කිරීමක් කරා. දැන් ඔබට පේනවා 9යි y ට ධන 9යි y ට ඍණ 9යි y සුළු වෙලා යනවා පුතේ. ඒතකොට 8ix ගෙන් 3ix අඩු වුණාම 5ix සමානයි 15යි. එහෙනම් සමීකරණ දෙපැත්තම අපි 5න් බෙදමු. එහෙනම් x ට ලැබිලා තියෙනවා අංක 3 නැත්නම් 3 කියන අගය. පුතේ අපි ඉන්න අනතුරුව තව එක පියවරක් තියෙනවා. මේ ලැබුණු පිළිතුර අපි කැමැති සමීකරණයකට ආදේශ කරලා අනෙක් නොදන්න පදේ අගය ගන්න ඕන. එහෙනම් අපි අංක 3 කියන නැත්නම් x ලැබිච්ච 3 කියන අගය පළවෙනි සමීකරණයට ආදේශ කරන්නයි මගේ බලාපොරොත්තුව. මෙන්න පුතේ ආදේශයක් කරනවා. ඔබ දන්නවා ආදේශය කියන්නේ x තියෙන තැනට ඒ අදාළ අගය යෙදීම. එන 8 ගුණ කිරීම 3 ධන 9යි y සමානයි 96. දැන් ඔබ දන්නවා සුළු කිරීම කරන්න. බලන්න ධන 24 අපි අනිත් පැත්තට ගෙනහිල්ලා තියෙනවා. ඒතර 9යි y සමානයි 72ක් විදිහට ඇවිත් තියෙනවා. සමීකරණ දෙපැත්තම අපි 9න් බෙදමු පුතේ. එහෙනම් y වලාගේ 8ක් විදිහට ලැබෙනවා. මෙන්න පුතේ අද දවසේ අපි ඔබත් එක්ක කතා කරා භාග සහිත සමගාමී සමීකරණයක්. ඔබට පැහැදිලි ඇති මේ ගැන ඔබ හොඳින් බලන්න. හොඳයි පුතේ. මේ සමගාමී සමීකරණ කියන ගානත් එක්කම පුතේ අපිට විභාගයේ තුල
ආය හම්බ වෙන කොටසක් තමයි මේ න්‍යාස කියන කොටස. ඒ ගොඩක් දරුවන්ට මේ න්‍යාස කියන කොටසින් ලකුණු ලබා ගැනීමට බොහොම හොඳ ඉඩ කඩක් ලැබිලා තියෙනවා. මම අද සමගාමී සමීකරණත් එක්ක තෝරගත්ත න්‍යාස ගාන බලන්න. ඔබට පේනවා කතික තරගයක් ගැන කියවෙනවා. මේ කතික තරගයේ ප්‍රථම ස්ථානය දිනුවොත් පොත් 5ක් සහ පෑන් 3ක් ලැබෙනවා. දෙවන ස්ථානය සඳහා පොත් 3ක් සහ පෑන් 2ක් ලැබෙනවා කියලා දීලා තියෙනවා. අපිට මේ න්‍යාස කියන පාඩමේදී අපි ඉගෙනගෙන තියෙන්නේ යම් කිසි තොරතුරු ප්‍රමාණයක් දැක්වීමේ ක්‍රමයක් විදිහට. මෙහිදී ඔබ කරන්න ඕනේ මෙන්න මේ තොරතුරු න්‍යාසයකින් ගණනය කරන්න නැත්නම් පෙන්වන්න කියලා කියනවා. මේ න්‍යාසයේ ගණය ඔබට දීලා තියෙනවා 2 2 කියන න්‍යාසයකින් මේ තොරතුරු පෙන්වන්න කියලා. ඔබට මතක ඇති ඔබගේ ගුරුවරයා කියලා දුන්න දේ මෙම න්‍යාසයට අදාළ තොරතුරු ඔබ රැස් කර ගන්න ඕනි මෙන්න මේ ඔබට ස්ක්‍රීන් එකේ පෙන්වන විදිහට. බලන්න මේ තොරතුරු රැස් කරලා තියෙනවා. ප්‍රථම ස්ථානයට පොත් 5ක් පෑන් 3ක්, දෙවන ස්ථානයට පොත් 3ක් පෑන් 2ක් ආදී වශයෙන් තමයි දීලා තියෙන්නේ. ත්‍යාග වශයෙන් දීලා තියෙන්නේ. ඒ ඔබ ඉගෙන තියෙන විදිහට මෙම න්‍යාසය පුතේ අපි නිරූපණය කරන්නේ වරහණක් දැමීමෙන්. අපි දන්නවා න්‍යාසයක් ලියනකොට ඉංග්‍රීසි කැපිටල් අකුරක් යොදා ගන්නවා. මා ඒ සදා ඒ කියන ඉංග්‍රීසි කැපිටල් අකුරු දාගෙන තියෙන්නේ. එන ඔබට පේනවා ඇති ඒ කියන න්‍යාසය ඔබට සටහන් වෙලා තියෙන්නේ 5 3 3 2 ආදී විදිහට. මේ ගණය ඔබ දන්නවා ගණය කියවෙන්නේ පේලි සහ තීරු වල ගුණිතයක් විදිහට. ඔබට පේනවා පේලි දෙකක් තියෙනවා, තීරු දෙකක් තියෙනවා. ඒ අනුව මේ න්‍යාසයේ ගණය වෙන්නේ පුතේ 2 2 කියන න්‍යාසයක්. විභාගයට ඔබට මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුවොත් ඔබ කළ යුතු දේ තමයි මා විසින් පෙන්වුවේ. ඉන්න අනතුරු අපෙන් අහනවා පුතේ අපිට ගානේ දෙනවා මෙම ත්‍යාග සඳහා වෙන් කරනු පොතක මිල රුපියල් 320ක් වෙනවලු. පෑනක මිල රුපියල් 180ක් වෙනවලු. එහෙනම් අපිට කියනවා ඒ තොරතුරු 2 1 න්‍යාසයක පෙන්වන්න කියලා. පුතේ අපි දන්නවා 2 1 න්‍යාසය කියන එකේ තේරුම පේලි දෙකක් තියෙන්න ඕනේ, තීරු එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ න්‍යාසයට විශේෂ වූ නමක් යෙදුවා තීර න්‍යාසයකින් පෙන්눔 කරන්න ඕනේ. පුතේ මම නැවත වතාවක් දීලා තියෙන තොරතුරු ටික මෙන්න රැස් කර ගන්නවා. පොතක මිල 320යි, පෑනක මිල 180යි. මේ න්‍යාසය තීර න්‍යාසයකින් පෙන්වන නිසා මෙන්න මම B කියලා න්‍යාසය පෙන්වලා තියෙන්නේ. B කියන න්‍යාසය පෙන්වලා තියෙනවා 320 180. ඔබ ඉගෙනගෙන තියෙනවා මේ න්‍යාසය 2 1 න්‍යාසයක් එහෙම නැත්නම් තීර න්‍යාසයක් කියලා. බලමු අපෙන් අහන ඊළඟ ප්‍රශ්නය පුතේ. මෙන්න ඉහත A න්‍යාසය සහ B න්‍යාසය ගුණ කරන්න කියනවා. මේ න්‍යාස කියන පාඩමේ ගොඩක් දරුවන්ට තියෙන ගැටලු තමයි න්‍යාස ගුණ කිරීම. මේ න්‍යාස දෙක ගුණ කරන්න අපි උත්සාහ කරමු. මෙන්න A න්‍යාසය, මෙන්න B න්‍යාසය, මෙන්න AB න්‍යාස ගුණ වීම සටහන් වෙලා තියෙනවා. පුතේ ඔබ දන්නවා න්‍යාස ගුණ කරන්නේ පේලියක් තීරයක් සමග. එහෙනම් ඔබ මේ න්‍යාස ගුණ කරන විදිහ බලන්න. 5 3 කියන පේලියෙන් තීර ගුණ වෙලා තියෙන බලන්න. 5 320න් ගුණ වෙන්න ඕනි. ඒ ලැබෙන උත්තරේට 3 180න් ගුණ වෙන්න ඕනි. ඒ තමයි පළවෙනි පේලිය. ඊට අපි දෙවෙනි පේලිය තෝරගත්තාම 3 320න් ගුණ වෙන්න ඕනි. ඒ ලැබෙන උත්තරයට එකතු වෙන්න ඕනි 2 180න් ගුණ වෙච්ච අගය. පුතේ ඔබ ඔතනින් පස්ව සුළු කිරීම කරන්න දන්නවා මේ පෙන්වන විදියට. අනේ අනුව ඔබට ලැබෙනවා මේ ත්‍යාග පාර්සල් සඳහා වෙන් වුණු වියදම් A සහ B කියන න්‍යාස දෙක ගුණ කිරීම. එහෙනම් දරුවනේ අද අපේ ඉලක්කගත ප්‍රශ්න පත්‍රයේ තුල අපි කතා කරපු තුන්වෙනි ගැටලුව තමයි ආකාරයෙන් අවසන් වුණේ. අපි බලමු
හතරවෙනි ප්‍රශ්නයේ සඳහා ඔබට ලැබිලා තියෙන්නේ කුමන ආකාරයක ගැටලුවක්ද කියලා. A සහ B යනු තිරස් පොළොවක් මත පිහිටි මීටර 1500ක් දුරක් වූ නගර දෙකක්ලු. බලන්න ඔබට ස්ක්‍රීන් එක තුල පෙන්වනවා A සහ B කියන්නේ තිරස් පොළොවක තියෙන මීටර 1500ක් දුරින් තියෙන නගර දෙකක්. C කියන්නේ සිරස් තලයක පිහිටි හෙලිකොප්ටරයක්. මෙන්න පුතේ ඔබට දල අදහස මෙහිදී ලබා දීලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ බලන්න. C කියන හෙලිකොප්ටරයේ සිටින නිරීක්ෂකයෙකු B නගරය අංශක 54යි කලා 32ක අවරෝහණ කෝණයකින් දකින්නවලු. එවිට හෙලිකොප්ටරයේ තිරස් පොළොව මත මීටර 1800ක් උසින් පිහිටනවලු. අපෙන් අහනවා පුතේ මෙයා මෙන්න මේ තොරතුරු මේ රූපය තුල ලකුණු කරන්න කියලා. පුතේ ත්‍රිකෝණමිතිය කියන මාතෘකාව යටතේ ලැබෙන මේ ගැටලුවදී මේ රූපය තුල දත්ත සටහන් කිරීම නිවැරදිව කරවුවාම අපිට විභාගයේදී හැම දරුවෙකුටම ලකුණු දෙකක් ලැබෙනවා ඉබේම. මෙතෙන්දී ඔබට මේ ලකුණු දෙක ලබා ගන්න තියෙන්නේ සිරස් උසක් ගැන කියවිලා තියෙනවා පුතේ. අවරෝහණ කෝණයක් ගැන කියවිලා තියෙනවා. පුතේ අපි සිරස් උස සටහන් කරන්න පුළුවන් දරුවෙකුට ඔන්න ඔය දැක්වෙන විදියට මීටර 1800 ඔතෙන්දී අපිට ලකුණක් හම්බ වෙනවා. අවරෝහණ කෝණය ලකුණු කරද්දී පුතේ මෙන්න C වල ඉඳන් B කියන නගරයේ දකින්න ආකාරය රතු පාටින් දැක්වෙන්නේ අපි යා කරගත්තා. අපි අවරෝහණ කෝණය සටහන් කරන්න නම් අපි මේ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ කතා කරන්නේ අපේ ඇස් මට්ටම තිරස්යයි සලකලා. ඒ නිසා මෙන්න අපි C කියන ලක්ෂයේ ඉඳන් බලන හින්දා C ලක්ෂයේදී අපි තිරස් බව සටහන් කරගත්තා. අපි අවරෝහණ කෝණ කියන්නේ අපේ ඇස් දෙක පහළ හෙළන කෝණය නැත්නම් පහළ බලද්දී ඇති වෙන කෝණය. ඒ නිසා මෙන්න අපේ අවරෝහණ කෝණය අපි ලකුණු වෙන ඔය ආකාරයට අංශක 54යි කලා 35ක් කියලා. පුතේ මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණමිතිය ගාන තුල ඔබ රූප සටහනේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරපුවාම ඉබේම ඔබට ලකුණු දෙකක් පහසුවෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ ත්‍රිකෝණමිතිය ගාන පුතේ ගොඩක් දරුවන්ට ලකුණු ලබා ගැනීමට පහසු ගැටලුවක් වෙලා තියෙනවා දැන් විභාගයේදී. ඒ නිසා අපි බලමු ඉන් අනතුරු අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ නගරේ සිටින නිරීක්ෂකයෙකු C හෙලිකොප්ටරේ දකින ආරෝහණ කෝණය සොයන්න. දැන් ඒ කියන නගරේ ඉන්නවා කෙනෙක්. මේ නගරේ ඉන්න කෙනා C හෙලිකොප්ටරේ මේ වෙනකොට දකිනවා. ඒ දකින ආරෝහණ කෝණය අහනවා. බලන්න මෙන්න ඔබට රූපේ සටහන් වෙනවා A සිට C දකින අපේ ඇහැ දකින කෝණයේ සටහන් වෙන රේඛාව. අපෙන් අහන කෝණය අපේ රූපේ සටහන් වෙනවා. මෙන්න ආරෝහණ කෝණය අහන්නේ A ලක්ෂයේදී. අපි මේ කෝණය සටහන් කරගත්ත පුතේ θ කියන අකුරම. දැන් අපි බලමු මෙන්න මේ θ කියන කෝණය ගණනය කරගන්න අපි මොන පියවරවල් සොයා ගන්න ඕනද කියලා. දැන් බලන්න පුතේ අපිට ලැබිච්ච තොරතුරු ටික සටහන් වෙලා තියෙනවා. අපි අර කලින් සටහන් කරගත්ත C ලක්ෂයේ දකපු අවරෝහණ කෝණ ඒකාන්තර කෝණ කියන සංකල්පය උදව් කරගෙන B ලක්ෂයේදීම යොදාගෙන තියෙනවා අංශක 54යි කලා 35ක් විදියට. පුතේ B ලක්ෂයේ තියෙන කෝණෙත් එක්ක ඔය B සහ C ඇතුළත් ඔය කුඩා රුචිකෝණික ත්‍රිකෝණයේ පුතේ ත්‍රිකෝණමිතික අනුපාත යෙදීමක් සිදු කරන්න ගියොත් අපි දන්නවා අංශක 54යි කලා 35 ළඟ තියෙන කෝණය ළඟ තියෙන පාදය බද්ධ පාදයේ විදිහට අපිට ලැබෙන්නේ මීටර 1800 කියන පාදේ ලැබෙන්නේ සම්මුඛ පාදයේ විදිහට. පුතේ ඔතෙන්දී ගණනය කිරීමක් කරගත්තොත් අපිට මේ ගැටලුව සුළු කිරීම ටිකක් අපහසු වෙනවා. මේ නිසා මෙතෙන්දී මම තෝරගන්නවා
අංශක 54යි කලා 35 කියන කෝණය උපයෝගී කරගෙන අර සීලක්ෂය ළඟ තියෙන අර ඉතුරු කෝණය සොයා ගන්න. මොකද අපි දන්නවා පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90ක් වෙලා තියෙන්නේ. තව කෝණයක් අංශක 54යි කලා 35 විදියට සටහන් වෙන්නේ. එනම් පුතේ ඉතුරු කෝණය අංශක 90කින් අඩු කර ගැනීමෙන් ඔබ ඉගෙනගෙන තියෙනවා සුළු කර ගන්න පුළුවන් ඒ කෝණේ වටිනාකම. පුතේ එතෙන්දී අපිට අගේ අඩු කිරීමක් කරපුවාම ඇවිල්ලා තියෙනවා අංශක 39යි කලා 25ක් කියලා. පුතේ ඇයි මම ඒ කෝණේ තෝරගන්නේ? පුතේ ඒ කෝණයත් එක්ක අපි ත්‍රිකෝණමිතික අනුපාත දානකොට ඔය x කියන පාදය අපිට ලැබෙන්නේ සම්මුඛ පාදයේ විදිහට. ඒතර මීටර 1800 ලැබෙන්නේ බද්ධ පාදයේ විදිහට. ඔබ ඔබගේ පිළිතුරු පත්‍රයේ x ළඟ සම්මුඛ පාදයේ සඳහා ස කියන අකුරත් 1800 සඳහා බද්ධ පාදයේ සඳහා බ කියන ලකුණක් දැම්මොත් අපි ත්‍රිකෝණමිතියේ tan කියන අනුපාතය ඔබට මතක් වෙනවා ඇති. tan කියන අනුපාත ලැබෙන්නේ ස බ කියන අනුපාතයෙන්. අන් ඒ අනුව ඔබ tan අනුපාතය යෙදුවොත් අංශක 35යි කලා 25 කියන අගයට සම්මුඛ පාදය x විදිහට ලැබෙනවා. බද්ධ පාදයට 1800 ලැබෙනවා. පුතේ ඔබ මෙතෙන්දී පැහැදිලි ඇති. මම ඒ ආකාරයට මේ අගය මාරු කරගත්තේ සුළු කිරීම පහසුව සඳහා. ඔබ ටැන්ජන වගුව හොඳින් අධ්‍යයනය කරලා tan 35යි කලා 25ට අදාළ අගය තෝරගන්න. ඔන්න මම තෝරගෙන තියෙනවා 0.1 විදිහට x එයා සමානයි x බෙදීම 1800. දැන් නම් ඔබ දන්නවා x ගේ අගය ගණනය කරගන්න. මෙන්න අපි x ගේ අගය ගණනය කරගන්නවා. ආසන්න අගයකට මම අරන් තියෙන x සදා 1280. පුතේ ඔබ දැන් කල්පනා කරන්න අපි ඇයි x අගය තෝරගත්තේ? අපිට අවශ්‍ය ඒ ලක්ෂයේ තියෙන θ කියන කෝණය යොදා නැත්නම් තෝරගන්න විශාල රුචිකෝණික ත්‍රිකෝණේ පාද දෙකක්වත් ඕනේ. දැන් ඔබට 1800 කියන පාදය ඔය θ කියන කෝණයත් එක්ක බැලුවොත් විශාල රුචිකෝණික ත්‍රිකෝණේ සම්මුඛ පාදේ වෙනවා. ඒතර බද්ධ පාදයේ විදිහට එන්නේ කවුද? බද්ධ පාදයේ විදිහට එන්නේ AB වල දිගත් ඔය x වල දිගත් දෙකේ එකතුව. ඔන්න AB වල දිග පුතේ මීටර 1500යි අපි දන්නවා. x වලගේ මීටර 1280යි. එහෙනම් ඒ දෙන්න එකතු කරගත්තාම බද්ධ පාදයට එනවා 2780ක් කියලා මීටර. දැන් පුතේ ඔයාලට θ කෝණේ ගණනය කරගන්න හැකියාව තියෙනවා. පුතේ θ කියන කෝණයත් එක්ක අපි බලද්දී මේ θ එක ගත්තාම 1800 සහ 2780 එන්නේ පුතේ ටැන්ජන් අනුපාතයත් එක්ක. එහෙනම් tan θ එනවා සම්මුඛ පාදය 1800යි බද්ධ පාදය 2780යි. අපි මේක සුළු කරගමු. එනෝ tan θ කියන අගය එනවා 0.64775ක් ලෙස. අපි දන්නවා අපිට ඕනේ tan θ නෙවෙයි θ කියන කෝණයගේ. එහෙනම් θ කියන කෝණයගේ ගන්න අපි ටැන්ජන වගුවේ ප්‍රතිටැන්ජන බලලා ඔබ ප්‍රතිටැන්ජන බලන්න මේ වෙනකොට දන්නවා. ඔබ හොඳින් ප්‍රතිටැන්ජන බලපුවහම පුතේ θ වල අගේ එනවා අංශක 32යි කලා 55ක් කියලා. ඔබට මේ ගානේ මේ θ වල අගේ නිවැරදිද කියලා දල අදහසක් ගන්න පුළුවන්. බලන්න. මේ හෙලිකොප්ටරේ පිහිටන ස්ථානයත් එක්ක බලපුවම පුතේ මේ හෙලිකොප්ටරේ පිහිටන ස්ථානයට වඩා ළඟින් වෙන්නේ B ලක්ෂය. අපි දන්නවා යම් කිසි දෙයක් පුතේ ළඟ ඉඳන් බලනකොට අපි ළඟින් ඇති වෙන ආරෝහණ කෝණය විශාලයි. ඒ වගේම ඒ වස්තුවම අපි ටිකක් දුරට ගිහින් බලද්දී අපේ ඇහැ මත හැදෙන ආරෝහණ කෝණය ඇහෙන් හැදෙන ආරෝහණ කෝණය කුඩායි. අනේ අනුව ඔබට පැහැදිලි වෙනවා ඔබගේ පිළිතුර නිවැරදිව ඇතියයි කියලා. එහෙනම් දරුවනේ
සාමාන්‍ය පෙළ විභාගයේ ගොඩාක් දරුවෝ පිළිතුරු සැපීමේදී අපි දැකලා තියෙනවා මේ ත්‍රිකෝණමිතිය කියන ගණන හොඳින් පිළිතුරු සපයන්න උත්සාහ කරලා තියෙනවා. එහෙනම් දරුවනේ අපි ප්‍රශ්න 4ක් කතා කරා. මේ ප්‍රශ්න 4 තුල ඔබට යම් උදව්වක් යම් ප්‍රවේශයක් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ යම් කිසි අපි විසින් ලබා ගන්නා මේ උදව්ව පුතේ ඔබගේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගන්න පුතේ ඉවහල් වෙයි කියලා අපි හිතනවා.